සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම. මේ ධර්මද්වීපය තව තවත් ධර්මයෙන් පෝෂණය කිරීමයි අපේ ඒකායන බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුවේ ප්‍රතිඵලයක් ලෙසිනුයි අද දවසේදීත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාවේ අදට නියමිත මාතෘකාව යටතේ ධර්මානුශාසනාව අපේ පිනැති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ගෙන එන්නට යෙදෙන්නේ. පින්වත්නි, අද දවසේදී මේ උත්තුංග කර්තව්‍ය සඳහා මෙම දම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ කොළඹ 7 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරවාසී පූජ්‍යපාද මහියංගනේ ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රථමයෙන්ම අපි සාදුකාරයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. එවැගේම තමයි අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා ගැනීමෙන් කටයුතු කරන්නේ බෙලියත්ත ගැටමාන්න රාජමහා විහාරස්ත සීල සමාදාන සමිතියේ උපාසක උපාසිකාවන් පිරිස විසින්. ඒ මතක් කිරීමත් සමගින් අපි ඔවුන්ට ආරාධනා කරනවා අපේ හේවිසි වාදනය කරන කලාකරුවන් විසින් ශබ්ද පූජාව පවත්වන අතරතුරදී තුන් ලෝකයක් නිවාසනහාලු නිදුකානන් වහන්සේ උදෙසා ප්‍රථමයෙන්ම මල්වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට චාරිත්‍රානුකූලව ධර්ම දේශනාවට ආරාධනා කිරීම සඳහා දහත් වට්ටිය පිළිගන්වන හැටියට සාදු සාදු. පින්වත්නි, එසේනම් අපි අද දවසේදී ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණ සහිත වූ තිසරණ සහිත වූ මාගේ මේ සීලය මාගේ මේ සීලය මෙලොව යහපත පිණිසද මෙලොව යහපත පිණිස පරලොව සුගතිය පිණිසද නිර්වාණ අවබෝධය පිණිසද උපකාර වේවා හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. සද්ධාවන්ත කාරුණික පින්වතුනි, මේ පින්වතුන් මේ ලෝකයේ මේ මනුස්ස ලෝකයේ ඉපදෙලා කරගන්න යන මහත්ම ලාභය මහත්ම පින්කම තමයි මේ අද කරගන්නට හදන්නේ. පින්වතුනි, සත්‍තිස් බෝධිපාශක ධර්ම බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා සත්‍තිස් බෝධිපාශක ධර්ම දේශනා කරන්නට යනවා. දේශනා කරනවා. අරමුණ මොකක්ද පින්නතුනි මේ දේශනාවේ? මේ මිනිස් ලෝකයේම අසෘතවත් පෘථග්ජන ස්වභාවයෙන් හඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, මැරෙනවා. මනුස්ස ලෝකයෙන් නැවත තිරිසන් අපායට වැටෙනවා, නිරයට වැටෙනවා, අපායට වැටෙනවා. නැවත ආපහු මිනිසෙක් බවට කල්ප කාලාන්තරයකට සැරයක් ආපහු පොඩිම කාලයකට එනවා. නැවත ආපහු අර පුරුදු පරිදි ජීවිතේම උරුම කරගන්නවා. උරුම කරගෙන මහ ගෙදර කරගන්නවා ඒ අපායගාමී ජීවිතය. ඊටාම සෙනෙයකට, ඊටාම පොඩි කාලයකට මේ මනුස්ස ලෝකයට එනවා. මෙන්න මේ එන වෙලාවකදී දුර්ලභ වූ වාසනා මහිමයක් පරිසම් දෙනවා අපිට. ඒ වාසනා පුණ්‍ය මහිමය තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අහන්න ලැබෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේගේ සරණ යන්න හම්බ වෙනවා. ඒත් මේ මනුස්ස ලෝකයේ කී දෙනෙකුටද වෙන්නතුනේ? ඊටාම සුළු පිරිසකට. ඒ සුළු පිරිස විතරක්
අන්න අපාගාමී ජීවිතයෙන් මිදෙන්න. ඉතින් සත්‍තිස් බෝධිපාර්ශක ධර්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න පින්නතුනේ සද්ධාවෙන් සරණ යන පින්නතෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් ගුණ වශයෙන් දැකලා සද්ධාවෙන් සරණ යන පින්නතෙකුට සත්‍තිස් බෝධිපාර්ශක ධර්ම අවබෝධ කරන්නට කලින් පඩි පෙළක් තියෙනවා පින්නතුනි. පඩි 4ක් නගින්න තියෙනවා. ඒ පඩි 4ත් මම කියා දෙනවා. ඒ කියලා දෙන ගමන් සත්‍තිස් බෝධිපාර්ශක ධර්ම අපි මතක් කරගන්නවා, පැහැදිලි කරගන්නවා. ඉතින් මේ වගේ නිවනම අරමුණු කරගත්ත මේ හඬන වැළපෙන දුක් වෙන පපුවට ගසා ගන්න මරණය ඉදිරියේදී ලෝක ධර්මතාවයක් හැටියට දකින්න නැතුව මේ ලෝකයේ තියෙන ධර්මතාවයක් කියලා දකින්න නැතුව හඬලා වැළපෙන ඒ වලටම පැනලා නැති වෙන්න හදන මේ පිරිසක් තමයි අපිට දකින්න ලැබෙන්නේ ලෝකේ, මනුස්ස ලෝකේ. ඒ ඇයි? මරණය අවබෝධ නොකරපු නිසා. දුක අවබෝධ නොකරපු නිසා, දුකේ හට ගැනීම ප්‍රහාණය නොකරපු නිසා, දුක නැතිවීම සාත්සාත් කරපු නැති නිසා, දුක නැති කර ගන්නාලද මාර්ගය වඩපු නැති නිසා. මේ හතර අවබෝධ කරන්නට පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණොත් විතරයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ නොවි ඒ ධර්මයට සවන් දෙන්නේ නැතුව කිසිම මේ ලෝක විද්‍යාඥයෙකුට, කිසිම කෙනෙකුට, බ්‍රහ්මයෙකුට, දෙවියෙකුටවත්, මිනිසෙකුටවත් මෙන්න මේ මරණයෙන් නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිද්ධ වෙන්නේ නැති නිසා මේ මනුස්ස ලෝකයට අද උදා වෙලා තියෙන මේ தত্ত্বය ඊටාම පුණ්‍යවන්තයි, වාසනාවන්තයි වෙන්නතුනේ. ඒ වාසනාවන්ත පුණ්‍ය මහිමය සිද්ධ වුණේ විශේෂයෙන් එකම නාලිකාවක් ලංකාවේ බිහි වුණා, ඒ බෞද්ධ නාලිකාව. ඒ බෞද්ධ නාලිකාව තුළින් සද්ධාවන්ත පිරිස, බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගත්ත පිරිස වැඩි වුණා. ඉතින් අද මේ පින්නතුන්ට සන්තෝෂයට කාරණයක් මේ වෙලාවේ ලංකාවේ සිටින බෞද්ධ රූපවාහිනිය පේනවා නම් පේන ගෙදරක වෙන කිසිම channel එකක් දාන්නේ නැහැ. ඒ දාන්නේ නැත්තේ ඇයි? අහන්න ලැබුණ දේශනා සියල්ලම දුක් හදන වැඩපිළිවෙල තමයි ගෙනියන්නේ. දුක් නැති කරන වැඩපිළිවෙල අහනකොට තමයි මේ අහන්න තිබුණ දේ තමයි කියලා දැනගන්නේ. ඒ නිසා පින්නතුනි අද මේ ධර්මයට දායකත්වයේ දරන පින්නතුන් පුදුම වාග්යවන්තයි. ඇයි? තමන්ට වැඩ පිණිසත් අනුන්ට වැඩ පිණිසත් සිද්ධ කරන එකම සිදු කිරීම ධර්ම අවබෝධ ලැබලා දීම. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබලා දීම. ඉතින් පින්නතුනි නම් වශයෙන් කිව්වොත් අද දායකත්වය බෙලියත්ත ගැටමාන රජමහා විහාරස්ත සීල සමාදාන සමිතියේ උපාසක උපාසිකා පිරිස. ඉතින් මට මතක් වෙන උපාසක උපාසිකා පිරිත කියනකොට මහා නාම ශාක්‍ය අංගුත්තර නිකායේ තියෙන්නේ පස්වෙනි කොටසේ මහා නාම ශාක්‍ය බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩවසනකොට ඇවිල්ලා අහන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? කොහොමද උපාසකයෙක් බවට පත් වෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුද්ධං සරණං ගතෝ හෝති. බුද්ධං සරණං කියුවම උපාසකයෙක්. හැබැයි කියුවම නෙවෙයි අවබෝධ කරපුවාම සද්ධාව ඇති කරගත්තම ಗುಣ වශයෙන් දැක්කම. ඉතින් මේ උපාසක කියලා නම ඇහෙනකොටම ඒක වාග්යක් සතුටක් පින්කමක් වෙන්නේ. ඉතින් මේ උපාසක පිරිස තමයි අද දායකත්වයේ දරන්නේ. අරමුණු හැටියට ගත්තොත් සම්‍යක් අරමුණු ගැටමාන්න පුරාණ රජමහා විහාරාධිපති සහ මාතර හම්බන්තර දෙපළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක ගැටමාන්නේ සරණපාල නාහිමිපාණන් වහන්සේට වයස අවුරුදු 96 දී උන්වහන්සේට නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ඉතින් නේවාසිකව වැඩවසන මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ පැතීම. ඉතින් පුදුම සම්‍යක් ප්‍රාර්ථනාවල් තමයි මේ උපාසක පිරිස තුල තියෙන්නේ. ඒ නිසාම තමයි උපාසක කියලා කියන්නේ පින්නතුනි. මේ පින්කමට දායකත්වයේ දැක්වූ සියලු දෙනාගේ නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් පැමිණවීම සහ සියලුම දායක මීන්ට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ පැතීම. බෞද්ධ නාලිකාවේ ගරු සභාපති දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේ ඇතුළු
ධර්ම ප්‍රචාරයේ යෙදෙන සියලුම යතිවරයාණන් වහන්සේලාට තව තවත් ශාසන සේවාවේ යෙදීම සඳහා නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ පැතීම. මේ උතුම් අවස්ථාව ලබා දුන් බෞද්ධ නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ පැතීම. රටවාසී හා ලෝකවාසී සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන වහවහ මඟඵල නිවන් සුව ලබා ගැනීමට හැකි වේවායි පැතීම. ඉතින් පින්නතුනි මේවා තමයි මනුස්ස ලෝකයේ කෙනෙක් ඉපදිලා තවත් කෙනෙකුට වැඩක් පිණිස පවතින ප්‍රාර්ථනාවන්. ඉතින් පින්නතුනි අපි සියලුම දෙනා මේ සම්‍යක් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අදිෂ්ඨාන කරගෙන හිතේ ඇති කරගෙන මේ ධර්මයට සවන් දෙමු. ඒ වගේම පින්නතුනි මේ ලෝකෙට මේ මනුස්ස ලෝකෙට කාලෙකින් ශ්‍රී සද්ධර්මය මේ සත්‍තිස් බෝධිපාර්ශක ධර්ම ඇහෙන්න සකස් වෙන විදිහට මේ දිව්‍ය ලෝකෙන් මං හිතන්නේ වඩිනවා එක එක භික්ෂූන් වහන්සේලා බවට පත් වෙනවා. අම්මා කෙනෙක්ගේ කුසේ ඉපදිලා මනුස්ස ලෝකයේ වැඩදායක පිරිසක් බිහි වෙනවා. ඒ අය තමයි මේ දුක නැසන වැඩපිළිවෙල කියලා දෙන්නේ. ඉතින් අපේ දරණාගම මාගේ ගුරු දේවයාණන් වූ දරණාගම කුසල ධම්මනායක හිමිපාණන් වහන්සේ පතන්නා වූ බෝධියකින් ඒ අමා මහ නිවන් සුවයත් කරගන්නට මේ අපි කරන සියලුම පින් උපකාර වේවා හේතු වේවා කියලා යුතුයකමක් වගකීමක් හැටියට සලකලා ලෝකවාසී ජනතාවගේ ආශිර්වාදයක් හැටියට මේ අවස්ථාවේදී අපි ආශිර්වාද කරනවා පින් දෙනවා පින්නතුනි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළ යුත්තක්. කවුරු විසින්ද? තම තමන් විසින් අවබෝධ කළ යුත්තක්. මෙතන ඉන්න මේ සියලුම පින්නතුන් හිතන ආකාරය එක එක විදිහයි. ඒ නිසා තවත් කෙනෙක් එක්ක සංසන්දනය වෙන්නේ නැතුව තනියෙන් තමන් තුළට පමුණවාගත යුතු ධර්මයක්. සන්දිට්ඨිකයි. නේද? ඒ නිසා තමන් තුළට පමුණවා ගන්නට නම් මේ පැයක කාලය නැත්නම් විනාඩි 50ක විතර කාලය හැම හුස්මක්ම වටිනවා පින්නතුනි. ඒ හැම හුස්මක්ම වටින්නේ ඇයි? සත්‍තිස් බෝධිපාර්ශක ධර්ම වැඩෙන එකක්. චිත්ත සංතාන තුල වැඩෙන එකක්. අවබෝධයට බුද්ධිමය ප්‍රාතිහාරයක් බවට පත් වෙන එකක්. ඒ නිසා පින්නතුනි බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් මේ පින්නතුන්ට මතක ඇති ජනවාරි කරපු පින්කම. ඉතින් පින්නතුනි මම ප්‍රකාශයටපත් කරා සත්‍තිස් බෝධිපාර්ශක ධර්ම අවබෝධ කරන්නට ඉගෙන ගන්නට කලින් පඩිපෙළවල් 4ක් සම්පූර්ණ කළ යුතුයි කියලා. දැන් අපේ නායක හිමිපාණන් වහන්සේගේ දූරදර්ශ වැඩපිළිවෙල. වෙසක් පොයට තමයි සත්‍තිස් බෝධිපාර්ශක ධර්ම අවබෝධ කරන්නට ලෝකවාසී ජනතාවට ඉදිරිපත් කරේ. ඊට කලින් ජනවාරි මාසේ මුළු මහත් සිත් සංතාන සද්ධාවෙන් පිරෙන පරිදි සිත් සතන් සකස් වෙන පරිදි සිත් සතන් සැකසුවා පින්නතුනි. මුළු මහත් ලෝකයටම පින් කරගන්නට අවස්ථාවක් උදා කරලා දුන්නා. ඒක තමයි සමත භාවනා කියන්නේ. සමතයකටපත් කරා. හිත මේ සඳහා හැඩ ගැස්සෙව්වා. සිත් සතන් සකස් කරා පින්නතුනි. ඒ වගේ දීර්ඝ කාලීනව වෙසක් වෙනකම් මේ බෞද්ධ ආරෝප වාහිනී ඥාලිකාව නරඹන සියලු දෙනාගේ සිත් සතන් සත්‍තිස් බෝධිපාර්ශක ධර්ම වැඩෙන ආකාරයෙන් අවබෝධ කරගන්නට ලැබෙන ආකාරයෙන් සකස් කරලා දුන්න පින්නතුනි. ඒක වාග්යක් මේ ලංකාවේ ජනතාවට ලෝකවාසී ජනතාවට. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය. ඊටාම පැහැදිලි කරනවා පළවෙනියටම සැකයකින් තොරව මගේ පිහිට නම් මෙන්න මේ ශාස්ත්‍රූන් වරයාණන් වහන්සේමයි කියන සත්‍ය ඥාණයට පැමිණෙන්නට ඕනේ. ඒක සත්‍යක්මයි. වෙන දේශනාවලින් ඵලය ලබාගත් අය එක්කෙනයි දෙන්නයි. ඒ දෙන්න නැත්තම් එක්කෙනා කියනවා මේකම තමයි දේ මේක පිළිගන්න කියලා. නේද? හැබැයි බුදුරජාණන් වහන්සේගේ සත්‍ය දේශනාව තුළින් සත්‍ය ඥානයක් හැටියට දකින්න පුළුවන් රහතුන් වහන්සේලා කී දහහක් බිහි වුණාද? අනාගාමීයයි කී දහහක් බිහි වුණාද? නේද? මාර්ගඵලලාභී කී දහහක්ම Taman තුලට පමුණවාගෙන මේක සත්‍යක්මයි කියලා අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්. එහෙමනම් පක්ෂ ભેද පාට මනුස්ස ලෝකයේ මිනිස්සු ඉන්නේ මිනිස්සු කොටසක්
අශෘතවත් පෘථග්ජන කොටසක් සෘතවත් ආර්ය ශ්‍රාවක. එහෙමනම් අශෘතවත් පෘථග්ජන ස්වභාවයෙන් මිදෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මය සත්‍ය ඥානයක් හැටියට අවබෝධ කරගත්තට පස්සේ. එහෙමනම් බුදු ගුණ හැටියට දැකලා මේනම් අපේ ශාස්ත්‍රූන් වරයාණන් වහන්සේමයි කියන තැනටපත් වෙන්නට ඕන. මෙන්න පළවෙනි කාරණේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියාට පස්සේ ඊට පස්සේ කවුද ශාස්ත්‍රූන් වරයාණන් වහන්සේ? ධර්ම රත්නය. අදට සියලුම ධර්මයේ තියෙනවා පින්නතුනේ ඇහෙන්න ගන්නවා. ගුරුට්ටාණන් වහන්සේ කවුද? මේ ඉන්නේ. මේක ඊටාම් පැහැදිලි කරනවා 96ක් වයසති මේ සීල උපාසක උපාසිකා පිරිසගේ මේ ගැටමාන පුරාණ රජමහා විහාරාධිපති මාතර හම්බන්තොට දෙපළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක ගැටමාන්නේ සරණපාලේ මේ වහන්සේ. දැන් ඔබ මේ පින්වත් පිරිසගේ ගුරුට්ටාණන් වහන්සේ කවුද? උන්වහන්සේ. හැබැයි උන්වහන්සේ සරණ ආයුතුයි සරණ යන්නේ උන්වහන්සේට හිරියොතප් සහිත ගුරු භක්තියක් ඇතිව. එහෙමයි සරණ යන්න කියලා තියෙන. හිරියොතප් සහිත ගොඩාක් කතා කරනවා පින්නේ. ඒ සංඝ රත්නයෙන් ධර්මය අහද්දී යම් කෙනෙක් කිව්වොත් අසනීප වෙච්ච වෙලාවට නැත්තම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ අපිට එනකොට මේ මනුස්ස ලෝකයේ මිනිස්සු මේ සද්ධාවෙන් සරණ ගියාම ඒ අය දන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ මේක ලෝක ස්වභාවයක් කියලා. හැබැයි ඒක දන්නේ නැති පිරිසේ සද්ධාවෙන් සරණ නොගිය පිරිස මොකද්ද කරන්නේ? ඔන්න උස්සගෙන දුවනවා වෙන වෙන දේවල් වලට. දැන් බුදුහාමුදුරුවෝ මතක නැහැ. ගුරුට්ටාණන් වහන්සේ මතක නැහැ. එහෙම නෙමෙයි මේ ස්වාමීන් වහන්සේ හම්බ වෙලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මේ මට තේරුණා. හිත සකස් කර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ. මේ ලෝක ස්වභාවය ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක. මේක වළක්වන්න කිසිම ධර්මයක් ලෝකේ නැහැ. එක ධර්මයයි තියෙන්නේ මරණය අභිභවායන. ඒ ධර්මය. එහෙමනම් උන්වහන්සේට ගුරුට්ටාණන් වහන්සේ හැටියට සලකගෙන හිරියොතප් සහිත ගුරු භක්තිය තියෙනවා. දෙවෙනි පඩිය පින්නතුනේ ඒ ගුරු භක්තියෙන් සලකගෙන කාරණා කරුණු ඇසල දැනගත යුත්තේ උන්වහන්සේගෙන් පමණයි. භික්ෂුන් වහන්සේලාගෙන් විතරයි. වෙන ආරෙහි මෙහි ආවට ගියාට කතා කරන්නේ නෑ මේ ධර්මය. ඇයි? හිරියොතප් සහිත ගුරු භක්තිය තියෙනවා. යමක් කාරණා කරුණු දැනගන්න යන්නේ පන්සලට. ඒ පන්සලට නොගිය නොයන කාලයක් උදා වෙච්ච නිසා තමයි පින්නතුනේ පිරිවෙන කියන දේ ටික ටික අඩු වෙලා ගිය නිසා තමයි ඉස්කෝල 360 ගණක් වැහෙනකොට බාර 1000 ගණක් ඇරුණේ ශ්‍රී ලංකාවේ. ඉතින් ඒ නිසා මේ පන්සලෙන් දරුවෝ අයින් වෙනකොට තමයි මේ ත්‍රිවිධ දුස්චරිත තියෙන පුද්ගලයෝ බිහි වෙන්නේ. ඒ නිසා පන්සල තමයි අපේ එකම තෝතැන්න සිත් සතන් සකස් කරගන්න. දුකෙන් නිදහස් වෙන්න. ඒ නිසා සද්ධාවෙන් සරණ ගිහිල්ලා ගුරුට්ටාණන් වහන්සේ අසුරු කරලා ගුරුට්ටාණන් වහන්සේගෙන් ඉගෙන ගන්න එක තමයි දෙවෙනි කාරණය. පින්නතුනි තුන්වෙනි කාරණේ තියෙනවා අපි වැඩ බහුල කරගන්නේ නැතුව සීල ප්‍රතිපදාවේ ඉන්නවා. සීලවන්ත වෙනවා මේ පිරිස. ඇයි? සීලයෙන් තමයි රැකෙන්නේ. නේද? ඇස පිනවන එක රැකෙන්නේ ඇසට රැකවර වහලා දැම්මොත්. පේන්න තියෙද්දිම ඇසට අහු නොවි වහලා දැම්මොත්. හැබැයි ඇස පිනවන්න ගියාම පිනවීමේ කෙලවර කොහෙද? අපායේ ගිනි දැල්. ඒක දැනගන්නේ බුද්ධ දේශනාවකින්. ඒ නිසා මෙයා වැඩ බහුල කරගන්නේ නැතිව හුදකලා වාසයට කැමති වෙනවා. දැන් ඔන්න මේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පින්නතුනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා. ඉතින් වෙන වචන කතා කරන්නේ නැහැ. වැඩ බහුල කරගන්නේ නැතුව නිදහස් වෙලා මෙයා සීලවන්ත ගුණවන්ත වෙනවා. මේ තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ පින්නතුනි සීලවන්ත වෙලා ගුණවන්ත වෙලා සමත විදර්ශනා වඩනවා. සමත භාවනාවක් දෙනවන්න ස්වාමීන් වහන්සේ මේක වඩනවා. ඊට පස්සේ විදර්ශනා වඩනවා. විදර්ශනා කියන්නේ දර්ශනය කියන්නේ හැමදාම ලෝකේ දැකපු ඇහැට දකින දර්ශන. විදර්ශනා කියලා කියන්නේ ඒ දකින දේම විදසුන් නුවණින් නුවණ මෙහෙවල බලනවා මේකේ යථාර්ථය මොකක්ද කියලා. මේ හැම දෙයකම තියෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධර්මතා දකින්න පුළුවන් වෙනවා ඊට පස්සේ විදර්ශනා වඩනවා.
මෙන්න පින්නතුනි මේ විදියට හිත සකස් කරගත්තට පස්සේ ඊළඟට ඔන්න සත්‍තිස් බෝධිපාශක ධර්මවලට එනවා පස්වෙනි පඩිය. ඉතින් මේ විදිහට පිළිවෙලකට නිවැරදි පිළිවෙලකට බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් ධර්ම රත්නයේ සරණ ගියොත් සංඝ රත්නයේ සරණ ගියොත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම මේ හැම කෙනෙකුටම තියෙනවා. ඒ හැම කෙනෙකුටම තියෙන්නේ අකාලික ධර්මයක්. කාලයකට අයිති නැති නිසා. ඉතින් පින්නතුනි ඉතින් මොනවාද ඊට පස්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔන්න සත්‍තිස් බෝධිපාශක ධර්ම කතා කරන්නට පටන් ගන්නවා. කවුද මේ? අර ගුරුට්ටාණන් වහන්සේ. එච්චරයි පිට. එකම සරණ අපිට තියෙන්නේ. දෙමව්පියෙක්ටත් වැඩිය සරණක් තමයි. ඇයි? දෙමව්පියන්ට පුළුවන් දරුවෙකුට ඕනම දෙයක් කරන්න 96ක් යනකම් 97ක් 100ක් යනකම් විතරයි. එතනින් පස්සේ ඒ දරුවම පත්තෑයෙක් බවට පත් වෙනවා නම් ඉතින් පිහිට කරලා තියෙන්නේ අවුරුදු 100කට නෙමෙයි දෙමව්පියන්. එහෙමනම් මේ ධර්මයේ පිහිට ගත්තොත් අපි බුදුරජාණන් වහන්සේගේ සරණ ගියොත් අපි ගැලවෙනවා පින්නතුනි. මේ අපායගාමී ජීවිතයෙන් ගැලවෙනවා. මේක දකින්න ලැබෙන්නේ පෙර සසරේදී අනන්ත බුදුරජාණන් වහන්සේලා ළඟ ඉඳගෙන අපි ඒ ධර්මය අහලා පින්නතුනි. දාන සීල භාවනා කියන කොට සම්පූර්ණ කරගත්ත නිසා කෙරෙන නිසා දැන් මේ දාන සීල භාවනා කියන දේවල් දැන් මේ සකස් කරගෙන අපි යන්නේ. ඒ නිසා අපි වාසනාවන්තයි වාග්යවන්තයි. එතකොට ඔබත් මමත් ඉන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයෝ හැටියට. ඒ මහ පොළොව වගේ මහා පිරිසක් පෘථග්ජන ලෝකයේ ඉද්දී අපි ඊටාම සතුටටපත් වෙන්න පුළුවන්. සාන්ත සුවයක් විඳින්න පුළුවන් පිරිසක්. පින්නතනේ අර ගුරුට්ටාන් වහන්සේ මොනවද කියන්නේ ඊට පස්සේ? මොන්න වඩන්න සතර සතිපට්ඨානය නේද? දැන් මේ බුදුන් සරණ ගිය ශ්‍රාවකයා සතර සතිපට්ඨානය වඩනවා. දැන් සතර සතිපට්ඨානයේ භාවනාවක් මේ නේද? එතකොට දැන් මේ අවුරුදු 60ක් 70ක් භාවනා කරන අය ඇයි දියුණු නැත්තේ? චුට්ටක් තුවාලුන ගමන් මර පපුවට ගහගෙන හඬනවා වැළපෙනවානේ. එතකොට දැන් මේ අය ඇයි අවබෝධ නොවුනේ? නිවැරදි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ පින්නතුනි. හොඳට කල්පනා කරන්න ඇයි අවබෝධ නොවුනේ කියලා. තමන්ගේ දරුවා පොඩි වෙලාවක් පරක්කු වෙනකොට නැතිනම් අසනීපයක් වෙනකොට මේ පෘථග්ජන ස්වභාවයේ ගති ලක්ෂණමනේ අපිට පේන්නේ. අවුරුදු 60ක් 70ක් භාවනා කරා. ඇයි මේ පේන්නේ? අන්න වෙන සැකසහිතයි විචිකිච්ඡාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිවැරදිව සරණ නොගියපු නිසා. සතර සතිපට්ඨානය වඩන්න කියලා කියන්නේ නුවණ මෙහෙවගෙන බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරමින්. ඔන්න නීවරණ ධර්ම අපි සැනසීම උදා කරලා දෙන දේ වහන ධර්මතා ටිකක් තියෙනවා පින්නතුනි. නේද? මොනවාද? කාමච්ඡන්ද ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියන කතන්දර ටික නිරන්තරයෙන් අපිව වහගන්නවා. ධර්මයේ හැසිරෙන්නේ මොන මොහොතද නුවණින් විමස ඔන්න යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයට පෙරලෙන්නේ බාහිර ලෝකයේ තියෙන දේවල් වලට හිත වැටිච්ච ගමන්ම පෙරළුණා. පෙරලිච්ච ගමන්ම අපේ ඉන්නේ මොකේද? අන්න නීවරණ වහගෙන ඉන්නේ. නීවරණ වලින් ඇරෙන්නේ යෝනිසෝ මනසිකාරය. දැන් සතර සතිපට්ඨානය වඩන්නේ ඇයි? යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන යන්න දිගටම. යෝනිසෝ මනසිකාරයෙන් සතිපට්ඨානයේ වැටෙනවා, සතිපට්ඨානයෙන් යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන යනවා. යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන යන නිසා සතර සතිපට්ඨානයේ වඩන නිසා මොකද්ද වෙන්නේ? අපෙන් ත්‍රිවිධ දුස්චරිත නැති වෙලා යනවා. ත්‍රිවිධ දුස්චරිත නැති වුණාට පස්සේ අවිද්‍යාව හඳුන ගන්නට ලැබෙනවා. අවිද්‍යාවෙන් එන සංස්කාර හඳුන ගන්නවා ඊට පස්සේ. අවිද්‍යාපත්‍යයෙන් සංස්කාර, සංස්කාරපත්‍යයෙන් විඥාන. මෙන්න මේවා හඳුන ගන්නට ලැබෙනවා. ඒතර සතර සතිපට්ඨානෙ අපි නිද්ද යන වෙලාව යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන නේද? කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා. පස්සනා කියන්නේ අන්න යෝනිසෝ මනසිකාරයෙන් හිතන්න ගන්න. අත මෙහෙම කරනකොට අත මෙහෙම කරන බව දැනගෙන මෙහෙම කරන මොනවාද මේ කාය සංස්කාර. කටින් වචනයක් පිට වෙනකොට ඉස්සර පිට වෙනවා. දැන් සතර සතිපට්ඨානය වඩන කෙනා ඇයි? වචන පිට කරනකොට හිතනවා.
ඇයි යෝනිසෝ මනසිකාරයෙන් හිතලා පිට කරනවා. දැන් යෝනිසෝ මනසිකාරයෙන් එතකොට සම්මා වාචා වෙනවා. ඉතින් මේ ධර්මයේ එකට එකක් සම්බන්ධයි වෙන්නතුනේ. චිත්තානුපස්සන හිත හිතා ඉන්නකොට ඔන්න අයෝනිසෝ මනසිකාරයකට ගියා බාහිර ලෝකයේ එක්ක සම්බන්ධ වෙලා. ඔන්න අයෝනිසෝ මනසිකාරය කියලා දැනගන්නවා. දැනගන්නේ හොඳයිද නරකයිද? හොඳයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ අයෝනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයත් දන්න කෙනාමයි දැනගන්න කෙනාමයි නිවන අවබෝධ කරන්නේ. එහෙමනම් පංච නීවරණ හඳුනගන්න කෙනාමයි ධර්මය අවබෝධ කරන්නේ. දැන් භාවනා කරන බොහෝ අය කියනවා පංච නීවරණ එනවා මට පංච නීවරණ කෙරෙහි තරහ වෙනවා. එතකොට මොකද්ද? දෙවෙනි එක ආපහු වැඩිනවා. මොකද්ද? ව්‍යාපාද නීවරණ. ඇයි මේ? කාමච්ඡන්ද එන නිසා තරහ වෙනවා. තරහ වුණ ගමන් ආයෙ වැඩිනවා. එහෙනම් ඒව හඳුනගන්න එක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. හඳුනගන්න ඒව නැති වෙලා යනවා. දැන් ඔන්න කායानुපස්සන, ධම්මානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන වඩමින් යන ජීවිතයේදී නිරන්තරයෙන් පිහිටනවා. දැන් කීයද මෙතන? 4යි. ඔන්න සත්‍තිස් බෝධිපාශක ධර්ම 4යි. 4ක් දැන් අපි කෙටියෙන් කතා කරමු. මොකද විනාඩි 55යි තියෙන්නේ. ඊළඟට පින්නතුනේ සතර irdipaද. මොනවාද irdipaද? ඡන්ද, චිත්ත, වීර්ය, විමර්ශන. ඡන්දය කියන්නේ කැමැත්ත නේද? ඉතින් අපි බාහිර ලෝකයේ කැමැත්ත උඩ ඡන්දය පාවිච්චි කරනවා. ඒ වගේ නිරන්තරයෙන් පවතින කැමැත්ත කොහෙද හටගන්නේ? චිත්තසංතාන තුල. චිත්තය මේ සඳහාමයි සිත සකස් වෙන්නේ. ඇයි අපි සතර සතිපට්ඨානයේ වඩන පිරිස, බුදුරජාණන් වහන්සේගේ සරණ යන පිරිස වෙන බාහිර ලෝකෙත් එක්ක අපි ඇලෙනවද ගැටෙනවද? තර්ක කරනවද? නැහැ. තර්ක මොකුත් නැති කෙනා, ගැටෙන්නේ නැති කෙනා, නිදහසේ ජීවත් වෙන කෙනා නේද? දුක් වෙන්නේ නැති කෙනා, ධර්මතාව අවබෝධ කරගන්න කෙනා, ලෝකයේ ධර්මතාවලට ධර්මතාවල හැටියට කටයුතු කරන්න ඉඩ දෙන කෙනා. දැන් ඔන්න ඡන්ද, චිත්ත, වීර්ය. දැන් බාහිර ලෝකෙන් එන දේවල් වලට ගැටෙන්නේ නැහැ, වීර්ය වඩනවා. කවුරු කැමති නැති වුණත් මම ධර්ම මාර්ගයේ ගමන් කරනවා. ඉඳගෙන භාවනා කරනවා ඉඩ ලැබෙන හැම වෙලාවකම. ඡන්ද, චිත්ත, වීර්ය, විමර්ශා. විමර්ශා කියන්නේ විමසනවා. විමසන්නේ නුවණින්. ඇහැට පේනවද? වෙන කෙනෙකුට පේනවද? නැහැ. අන්න යා කියන්නේ නැහැ පින්නතුනේ. නැන්දයි දුවයි. නැත්තම් ලේලි නැන්දයි. නේද? ගිහිල්ලා එකට සිල් ගන්නවා. එකට සිල් අරගෙන කියනවා තේ වෙලාවනේ දානේ වෙලාව හම්බෙනවනේ. ඒ වෙලාවේදී කියන ඔන්න මම හොඳට බලාගෙන හිටියේ දුව නම් භාවනා කරේ නැහැ. දුව ඇස් ඇර වටපිට බැලුවා. දැන් කවුද භාවනා කරලා නැත්තේ? දුවද නැන්දද? නැන්ද. දෙන්නම භාවනා කරනවා. මේක තමයි දකින්න තියෙන දේ. අන්න තමන් තුලට පමුණවා ගත්තේ නැහැ. බාහිර ලෝකයෙන් බලන්න ගියා. ඒක නිසා අද සෙල්ලත්ව මොකද කරන්නේ? ඉඩ ලැබිච්ච ගමන් අන්න වාචා. මොන වාචාද? සම්මා වාචාද? මිත්‍යා වාචාද? මිත්‍යා වාචා. අන්න ඒ නිසා තමයි විමසා, නුවණින් විමසා, ඡන්ද, චිත්ත, වීර්ය, විමර්ශා වඩන්න. මෙතන කීයද? 4යි. දැන් කීයක් කියුණාද? 8යි. නේද? ඊළඟට කියනවා සතර සම්‍යක් ප්‍රදාන වීර්යය. මේවා කියන්න පින්නතුනි කටිනුයි. මොනවාද? සතර සම්‍යක් ප්‍රදාන වීර්යය. මොනවාද සතර සම්‍යක් ප්‍රදාන වීර්යය? දැන් අපිට අකුසල් නැද්ද? තියෙනවා. අකුසල් ප්‍රහාණය කරන වීර්යය. තියෙන අකුසල් නේද? ඊළඟට කුසල් වර්ධනය කරගන්න දරන වීර්යය. නේද? ඊළඟට තව තවත් අපි පුළුවන් තරම් වීර්යය වඩනවා කුසල් වර්ධනය කරගන්න, තියෙන කුසල් ආරක්ෂා කරගන්න. කැඩෙන්න බිඳින්න දෙන්නේ නැහැ. ඇයි? කැඩුනොත් බිඳුනොත් මොහොතකින් ඇති. ආපහු බලය බිමට වැටෙනවා. ආයෙ මුලින්දලා පටන් ගන්නවා. ඒ නිසා තමයි ඡන්ද, චිත්ත, වීර්ය, විමර්ශා තියෙන්නේ. ඔන්න දැන් සතර සම්‍යක් ප්‍රදාන වීර්යය තියෙන. මේක වීර්යයක් වෙන්න තුනේ. මේ වීර්යය තියෙන්න ඕනේ බෞද්ධයන්ට. වීර්යය නැත්තම් වැටෙනවා. යන තැන වැටෙනවා. ඇයි වීර්යය නැහැ? බාහිර ලෝකේ මොකක් හරි කිව්වා වැටෙනවා. නැති වුණ දැන් අපිට තියෙන අකුසල් ප්‍රහාණය කරන වීර්යය ගමම්ම අකුසල් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ දෙන්නෙම නෑ එන්න මොන විදියෙන්වත්. තියෙන කුසල් ආරක්ෂා කරගන්නවා, කුසල් උපදවා ගන්න වීර්යය වඩනවා. දැන් කීයද? 4යි, 8යි, 12යි. නේද? ඊළඟට ඔන්න ඊට පස්සේ තමයි පින්නතුනේ මේ ධර්මයේ පැහැදිලි ගමන් මාර්ගයක් තියෙනවා. අර පළවෙනි ගුරුට්ටාණන් වහන්සේ නැති වුණොත් මේ ඔක්කොම අහිමි වෙලා යනවා.
එක්කෙනෙක්ගෙන්ම යහ යුතුයි. එක්කෙනෙක්ගේ කියලා කියන්නේ සංඝයා කියන සමූහයක්. හැබැයි භික්ෂුන් වහන්සේගේ. නැත්තම් භික්ඛු භික්ඛුණී උපාසක උපාසික සිව්වණක් පිරිස විතරයි මේ දෙය කියන්නේ. මේ කට්ටියගේ. ඉතින් ඒ නිසා ඔන්න මුල හරි ගියා නම් දෙවෙනි එක හරියනවා. දෙවෙනි එක හරි ගියා නම් තුන්වෙනි එකත් හරියනවා. තුන්වෙනි එක හරි ගියා නම් හතරත් හරියනවා. මෙන්න මෙහෙම පිළිවෙලට ආවට පස්සේ ඉන්ද්‍රිය ධර්ම හැටියට වැඩෙනවා පංච ඉන්ද්‍රිය. මොනවාද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම. දැන් සද්ධාව මොකක්ද? අර මුලින් ප්‍රවිෂ්ඨ වූ සද්ධාවද නැත්නම් දැන් තියෙන මොන සද්ධාවද? අන්න විචිකිච්ඡාවෙන් තොර සද්ධාව. එදා එවෙලේ මුල්ම ශ්‍රාවකත්වයට එනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යන්න පළවෙනි ප්‍රවිෂ්ඨයේදී අර සද්ධාව නැහැ. ඒ සද්ධාව තියෙන්නේ සැක සහිත සද්ධාව. මෙන්න දැන් එනවා භාවනා වඩ아가ගෙන යනකොට අන්න එයා ආරහෙට මෙහෙට දුවන්නේ නැහැ. එයා තමයි මේ මනුස්ස ලෝකේ බොරළු ගොඩේ මැනික. මඩ ගොඩේ පිපෙන නෙළුම. දැන් මෙන්න මෙයා ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා. ටික ටික ඉක්මනට නෙවෙයි. දැන් පින්නතුනේ පංචේන්ද්‍රිය ධර්ම. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. දැන් මේ සද්ධාව ඇති කරගෙන තමන් විතරක් ඇති කරගෙන ඉන්නවද? නැහැ. අන් අයටත් පිහිටකොට මෙයා වාසය කරන්නේ. සද්ධාවන්ත වෙන විදිහට තමයි තමන්ගේ දුව පුතා සකස් කරන්නේ. යාළුවෝ සකස් කරන්නේ. ඥාතීන් සකස් කරන්නේ. ඊළඟට සද්ධා, වීරිය. වීරිය තියෙනවා. වීරිය අනිත් අයට පෙන්වන, අනිත් අයටත් පෙන්න. ඒ ආදර්ශයක් වෙන විදිහට තමයි මෙයා වීරිය වඩන්නේ. මෙයා ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. සද්ධා, වීරිය, සතිය මෙයාගේ පිහිටනවා. ඇයි? අන්න මුලදී වැඩුවා අපි මොකක්ද? සතර සතිපට්ඨාන. දැනටත් දැන් දිගටම වඩනවා. නතර වෙන්නේ නැහැ මේ බලය බිඳෙන්නේ නැහැ. දැන් සද්ධා, වීරිය, සතිය හොඳට පිහිටනවා. සමාධිය හොඳට පිහිටනවා. ප්‍රඥාවන්ත වෙනවා. ප්‍රඥා වෙනවා කියලා කියන්නේ විදසුන් නුවණ ඇති කරගන්නවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන හැටියට චුට්ට ක්‍රියාවේ යොදවනවා පින්නතුනේ. දැන් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම ටික දැන් 5යි 12යි 5යි කීයද? දැන් ගණන් හදාගන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේවා නිතර කතා කරන්න ඕනේ පින්නතුනේ. ඔය සෙල්ලත් එකතු වුණාට පස්සේ මේවා කතා කරන්න ඕනේ. රහතුන් වහන්සේලායි මේවා කතා කරන්නේ. මහා කොට්ටිත හාමුදුරුවෝයි මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කතා කරනවා. රහතුන් වහන්සේලානේ දෙන්නමයි කතා කරන්නේ. තව කෙනෙකුට හොඳට කියන්න පුළුවන් විදිහට. තව කෙනෙකුට පිළිහිට වෙන්න ඕන නිසා නැවත කතා කරනවා. ඒ නිසා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ යම් කෙනෙක් තුල ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන යනකොට සතර සතිපට්ඨානෙ පිළිහිටලා විදසුන් නුවණ ඇති කරගෙන පින්නතුනි මෙයාට මේක බල ධර්මයක් හැටියට ගොඩ නැගෙනවා. මොනවාද ඒවට කියන්නේ? පංච බල. පංච බල කියලා කියන්නේ සද්ධා ඉන්ද්‍රිය ධර්මය සද්ධා බල ධර්මයක් හැටියට ගොඩ නැගෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා බල ධර්ම හැටියට ගොඩ නැගෙනවා. මෙන්න මේ බල ධර්මයේ හැටියට ගොඩ නැගිච්ච පින්වත් උපාසකම්ම කෙනෙක් අපේ බෞද්ධ ඉතිහාසයේ අපි හොඳටම අහලා තියෙනවා. මට නම ගම මතක නැහැ. මතක ඇති කාරණාව මේ පින්නතුන්ට කියනකොට. තමන් ධර්ම දේශනාවකට සවන් දීගෙන ඉන්නකොට ආරංචියක් එනවා එළිය සෙල්ලම් කර හිටපු දරුවා සර්පෙක් කාලා. තුඹස ළඟදී ණයෙක් දෂ්ට කරලා. ශ්‍රී මුර්ජාවෙන් ඉන්නවා ඒක. දැන් මේ අම්මා සතර සතිපට්ඨාන වඩනවා, ධර්මය අහනවා නේද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා බල ධර්ම හැටියට ගොඩ නගාගෙන ඉන්න වෙලාවේදී අම්මාට ආරංචි වුණා. දැන් අම්මා කලබල වුණාද? ලෝක ධර්මතාවය තේරෙනවා. උපන්නොත් මැරෙනවා. ඊයේ මිනිස්සු මැරුණෙත් ඒ විදිහටමයි. අද මිනිස්සු මැරෙන්නෙත් ඒ විදිහටමයි. හෙට මිනිස්සු මැරෙන්නෙත් ඒ විදිහටමයි. නේද? මේ අම්මා මොකද කරේ? බණ ඉවරුණාට පස්සේ එතෙන්ට ගියා ළමයා ළඟට. ශ්‍රී මුර්ජාවෙන් ඉන්න දරුවා ළඟට. කලබලුනේ නැහැ. තුන් පාරක් හිස සිට දෙපතුල දක්වාත ගෑවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා බල ධර්මයක්. මේ බලයේ මේ ධර්මයේ ආනුසංසයෙන් සූපත් වේවා කියන. නයි විස බැහැලා ගියා පින්නතුනි.
එහෙනම් අපි දැන් ලෙඩ රෝග සුව වෙන්න මේ ආරංචි එනකොට අපි දුවන්නේ කොහෙටද? කේතගේ අපලි ප්‍රශ්න විසඳ ගන්න. ඔය වෙන මොකක්වත් නෙවෙයි කේතා. නැත්තම් සිකුරු නැත්තම් සෙනසුරු ලැබලා තියෙනවා. දැන් මොකද කරන්නේ අපි? සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා පැත්තක තියෙනවා. අන්න 4 වෙනි තැනට 5 වෙනි තැනට දානවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙම දාලා දුවගෙන යනවා මේ පස්සේ. යන්නේ ඒ නිසා තමයි පින්නතුණි අවුරුදු 55ක් 60ක් භාවනා කරත් චුට්ටි තුවාලයක් නියපොතු කෑල්ලයි චුට්ටක් කැඩෙනකොට වැල්ලපෙනවා. ඇයි මේ ශරීරයේ ආදරේ දාලා යන්න බෑ. මේ ශරීරේටමයි යල්ම. ඇහැටමයි කැමති. කනටමයි කැමති. ඇහැට කැමති නම් කැමති දුකට. කනට කැමති නම් කැමති දුකට. ඇහැ මගේ කියලා හිතන්නේ ඇයි? ඇහැ අවබෝධ නොකරපු නිසා. කන මගේ කියලා හිතන්නේ කන අවබෝධ නොකරපු නිසා. එන අවබෝධ කිරීම තුළයි මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අවබෝධ කරගෙන නිදහස් වෙන්න පුළුවන් වෙනවා. දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් ඔන්න බල ධර්ම හැටියට ගොඩනගාගත්ත මේ පින්වත් ලෝකවාසී ජනතාවම කැමති වෙන්න ඕනේ. ඇයි? අද ලෝකෙම මිනිස්සු ආගම් ભેදයකින් තොරව ප්‍රයිවට් හොස්පිටල් පිරිලා අවුරුදු 7 ඉඳලා අවුරුදු 90 දක්වා අය පොත්පත් තියාගෙන පොලිමේ. පුද්ගලික රෝහල් වල පොලිමේ. ඒගොල්ලෝ කරන්නේ ව්‍යාපාරයක්. හැබැයි ව්‍යාපාරේ කරන්නේ ලාභ ලබන්න. හැබැයි පොලිමේ. ඇයි පොලිමේ? ලෙඩ රෝග බහුලයි. අවුරුදු 7 ළමයටත් මොනවද තියෙන්නේ? හැම ලෙඩක්ම තියෙනවා. බොහෝ වෛද්‍යවරුන්ටත් ලෙඩ රෝග බහුලයි. මේවා නුවණින් විමස ගන්න ඕනේ. දැන් තමන්ගේ පුතා වෛද්‍යවරයෙක් කරන එකනේ ලොකුම දේ. අනේ වෛද්‍යවරයා විච්ච හැටියෙම බෙහෙත් බොන්න පටන් ගන්නවා. ඇයි? ඩයබටික්, ප්‍රෙෂර්, ස්ට්‍රෙස්. ඉවරයක් නෑ මේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියේ නෑ. 100ටත් නැති වුණා මේ අවස්ථාව, තාත්තටත් නැති වුණා, අපිටත් නැති වුණා, අපේ දරුවන්ට නැති කරන්න එපා. එහෙමනම් දරුවෝ ටික වණ්ඩ මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්න. වයසක අම්මලා සීයලා ටික එහෙමම අවබෝධ කරන ගමන් දරුවන්ට මෙන්න මේ දේ දෙන්න. දුන්න නැත්තම් මොකද වෙන්නේ? අපිට වෙච්ච වැඩේ, තාත්තට වෙච්ච වැඩේ, සීයට වෙච්ච වැඩේ. ඊට පස්සේ කොළ අරන් එන්නේ මොනවා කියලාද? අභාව්‍ය ස්ථානයක ඉන්නවා නම් සුගතිගාමී වේවා. අනේ අපෙන් ඉල්ලන්නේ දී. ඇයි මෙහෙම ඉල්ලන්නේ මේ බෞද්ධයෝ? තමන්ගේ ධර්ම කැඩපතින් තමන් දිහා බලපු නැති නිසා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ධර්ම කැඩපත ගැනනේ. ධර්ම කැඩපත තියෙනවා අපි ළඟ. මෙන්න මේ ටික ධර්ම කැඩපතයි. තමන් දිහා තමන් බලන්න ඕනේ. තමන් බලන්නේ හැම වෙලේම අනුන් දිහා. ඒ නිසා ධර්ම අවබෝධ කරගන්න පිරිස එනකොට ධර්ම සාකච්ඡාවකට ආවා කියමුකෝ. මට නම් කියලා තියෙන ඔක්කොම එහෙම තමයි කියලා තියෙන්නේ. ඔක්කොම ආපු කට්ටිය. ඔන්න ධර්ම සාකච්ඡාවක් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නෙට උත්තරේ ධර්මයෙන් දෙනකොට එයා කියන්නේ මොකක්ද දන්නවද? අනේ හාමුදුරුවනේ මේ මිනිස්සු මේක අහන්නේ නැහනේ. දැන් එයාත් දෙන්නේ මිනිස්සුන්ට. එයාත් හදන්න යන්නේ අනිත් කට්ටිය. දැන් මේ ධර්ම සාකච්ඡා කරන්න එන්නේ තමන් තුළට පමුණුවා ගන්න හදන්නේ. සිල් ගන්නෙත් ඒකට. දැන් සිල් අරගෙන ඉවරිච්ච ගමන් ඔන්න උපදෙස් දීගෙන යනවා. අල්ලපු කෙනාට උපදෙස් දෙනවා. ඌ ගාලා දෙනවා. ඉතින් මුකුත් නැහැ. සම්පූර්ණ අවබෝධ කරගත්ත ටික සේරම අරයට කියනවා. කමක් නැහැ කිව්වට ධර්ම කරුණු කියලා පැහැදිලි කරාට කමක් නැහැ. හැබැයි පේන්නේ කාලගෝට්ටයක්. මේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන් දකින්න ලැබෙනවා. පින්නතුනි ශ්‍රද්ධාව ඇති කර ගන්න අවබෝධයෙන්. සිල් ඇත්තෝ සිල් ගත්ත දවසට 1000කට අත තියන්න බෑනේ බෝධි පූජාවට, බුද්ධ පූජාවට. හැබැයි බලන්නකෝ බුද්ධ පූජාව ගෙනියනකොට සිල් ඇත්තෝ දෙන්නේ කියලා. සීරම නැගිටලා අත ගහන්න යනවානේ බුද්ධ පූජාවට. අනේ ඉන්න තැන ඉඳගෙන සාදු කියලා নমස්කාර කරගත්තා නම් මොනතරම් පිනක්ද? මොනතරම් අගෞරවයක්ද අරක? දැන් සිල් ඇත්තෝ දිහා වෙන ආගමක කෙනෙක් බලා ඉන්නවා. මේකද මේ ධර්මය? මේකද මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ? දැන් කෝච්චියට නගින්න යනවා වගේ. බුද්ධ පූජාවට අත ගන්න දිවන. ඒ නිසා අපිට තියෙනවා වැරදිච්ච තැනක් හදා ගන්න. සද්ධාවෙන් සරණ යන්න. සද්ධාව හිත තුළින් ගොඩනගා ගන්න. අන්න පංච බල බවට පත් කර ගන්න. පින්නතුනි අපේ ලංකාවේ අය දකින්න ලැබෙන දේවල් මේවා. ඔන්න සිල් ගන්නවා. සිල් අරගෙන මේ ධර්මය හොඳට දන්නවා. බල ධර්ම ගොඩනගාගෙන යනකොට අන්න සීල කඩා ගන්නවා. ඇයි? කරන්න දෙයක් නැහැ. ඉතින් මේ අවස්ථාවේදී මට
බැරි වුණා ඒ බලය තියාගෙන ඉන්න. බෞද්ධ පෞරුෂයෙන් යුක්තව නෑ මං ওই දේ කරන්නේ නෑ කියලා ඉන්න බැරි වුණා. ඉන්න බැරි වුණාට පස්සේ එයාත් පොඩ්ඩක් අර කට්ටියට එකතු වෙනවා. එකතු වෙලා බලය බිඳිලා එනවා ඊළඟට. මානසිකත්වයේ වැටෙනවා පිළිතුර. මානසිකත්වයේ හැදින්නේ කොහොමද? අනේ මම බුදුන් සරණ ගියේ සද්ධාවෙන්මයි. ධර්ම රත්නයේ සරණ ගියේ සද්ධාවෙන්මයි. සතර සතිපට්ඨානයේ වැඩිය සද්ධාවෙන්මයි. සතර එර්ධිපාද දැනගෙන හඳුනගෙන කටයුතු කරේ සද්ධාවෙන්මයි. හැබැයි චුට්ටි දෙයක් නිසා එක පෘථග්ජනෙක් පොඩි දෙයක් කියපු නිසා ඒ වෙලාවේදී තමන්ගේ බලය බිඳුවට දාගන්නවා. එහෙම පිරිස ඉන්නවා. ආචාර උපාධිවරු පවා ඉන්නවා. ඒ කියන්නේ ආචාර කියලා ඔය පත්ති තියන අය මේ ලෝකෙ ඉහළ තනතුරු ගත්ත අය මගේ අතින් කියලා තියෙනවා. මම හොඳට බලය පිහිටවාගෙන ඉන්නවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හවස හෙට පාටියේදී චුට්ටක් වෙනස් වෙයි මේක. අන්න අපේ තියෙන බලය. හැබැයි ඒ නිසා තමයි අපිට සරණක් පිහිටක් දැම්මේ නැත්තේ. අර වගේ ඔළුව අත ගාලා සූපත් වේවා කියන්න පුළුවන් බලයක් ගොඩනැගිලා නැත්තේ ඒකයි. අපි ඒ බලය ගොඩනගාගත යුතුයි. ඔන්න පින්නතුනි භාවනාවට එනවා එතනින් පස්සේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන් එනකන් කාට හරි භාවනා කියලා කිව්වද? මේ බුද්ධ දේශනාවනේ. නේද? දැන් මොනවාද ඔන්න? දැන් 5යි දැන් ගණන් කරගන්න මට හිතක නෑ. කොහොම හරි මේ 12යි 5යි ඉතුරු 5යි right ඒ ටික කිව්වා. ඊළඟට පින්නතුනේ අවබෝධයේ අංග වලට මොනවද කියන්නේ? බෝධි අංග. නේද? බෝධි අංග වඩන්න ගන්න මොනකටද? අවබෝධයේ අංග. ඒකට කියනවා මොනවාද? සත්ත බොජ්ජංග. පාලින් කියන්නේ සප්ත බොජ්ජංගනේ. අවබෝධයේ අංග වඩන්න ගන්නවා. දැන් මුලදී මෙන්න මේ බුදුන් සරණ ගිහිල්ලා සතර සතිපට්ඨානේ වඩන්න ප්‍රවිෂ්ඨ වෙන කෙනාට කියනවා අවබෝධයේ අංගයක් කරගන්න මොකක්ද? සප්ත බොජ්ජංග පළවෙනි දේ සති සම්බොජ්ජංගය. දැන් මේ ශ්‍රාවකයා නැත්තම් උපාසකයා ක්‍රමානුකූල ගමනක් ගිහිල්ලා වර්ධනයේ විච්ච බුද්ධිමය ප්‍රාතිහාරයක් සිදු කරන්න පුළුවන් කෙනෙක් නේද මේ ඉන්නේ? සතිය අවබෝධයේ අංගයක්මයි. නේද? දැන් ඔන්න අවබෝධයේ අංගයක් හැටියට තියෙනවා මෙයාගේ සතිය. සතිය නැත්තම් මොකද වෙන්නේ? සතර සතිපට්ඨානය වඩන්න බැරි වෙනවා. සතර සතිපට්ඨානය වඩන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? ත්‍රිවිධ දුස්තරිත ගොඩ නැගෙනවා. ත්‍රිවිධ දුස්තරිත ගොඩ නැගුණාම මොකද වෙන්නේ? පංච නීවරණ වැඩෙනවා. පංච නීවරණ වැඩුණාම මොකද වෙන්නේ? අන්න අවිද්‍යාව ලෝකයට කිමි දෙනවා. ඇස සැපයි කියලාම කිමි දෙනවා. කනට ඇහෙන ශබ්දෙට කිමි දෙනවා. ඒකෙම බැහැ ගන්නවා. ඒ නිසා පින්නතුනි සතිය අවබෝධයේ අංගයක් හැටියට සති සම්බොජ්ජංගේ වඩන්න කියනවා. දැන් මෙතනදී සති සම්බොජ්ජංගේ වඩනකොට හැම වෙලේම සතිය ද නැත්තම් භාවනා කරනකොට විතරක්ද? ඉඳගෙන ඉන්නකොට විතරක්ද? පින්නතුනි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව පැය දෙකමාරක් තුනක් ඉරියව්වෙන් හිටියත් මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ නැතිනම් යාට ඒක ශාරීරික පුරුද්දක් විතරයි. පුරුද්දක් බවට පත්වෙච්ච එකයි. ඒ නිසා තමයි මම කියන්නේ හොඳට දකින්න පාරේ යනකොට ওই නගරේ අපිට පේන්න ලැබෙනවා සපත්තු මහානාය දැකලා තියෙනවා. උදේ ඉඳගන්නේ හවස නැගිටින්නේ. කකුල් දෙක අර භාවනා ඉරියව්වෙන්ම ඉන්නේ. මේ දනිස් දෙක දෙපැත්තේ ගෑවෙනවා කිසිම අමාරුවක් නැහැ. දැන් මේක ශාරීරික පුරුද්දක්. එහෙම පුරුදු කරගන්න කට්ටියත් ඉන්නවා. හැබැයි මේක අවබෝධයෙන් සරණ යන අය, ගැලවීම පිණිස සරණ යන අය, නැවත අපායේ ගිනිදැල් වලට බය අය, නැවත මෙරි මේ මරණයට බය අය, මෙරි උපදින්න කැමති නැති අය සති සම්බොජ්ජංගය ධර්මය අනුව අවබෝධාංගයක් හැටියට ගොඩනගනවා. මේ ගොඩනගා ගත්ත බෞද්ධ ශ්‍රාවකයා ඊළඟට මොකක්ද වඩන්නේ? වීර්ය සම්බොජ්ජංගය. වීර්යය යාගේ සුළුපටු එකක්ද? පොඩි දේවල් වලදී වීර්යය බිඳ දානවද? නෑනේ. වීර්ය සම්බොජ්ජංගය වඩනවා පින්නතුනි. ඊට පස්සේ නෑ. සති සම්බොජ්ජංගය සමාවෙන්න ධම්ම විචේ සම්බොජ්ජංගය. ධර්මයේ ਵਿਚාරය කරනවා. ධම්ම විචේ සම්බොජ්ජංගය කියන්නේ අර මුලට ආපහු වෙන්න වෙනව මොනවාද? ඡන්ද චිත්ත වීර්ය විමර්ශා. විමසන වනුවණින් ධර්මය. දැන් කොහේ හරි කියලා තියනවද?
නිකම්ම කල්පනා කර කර ඉන්න කියලා. නෑනේ. කියන්නේ මොකද්ද? සති සම්බොජ්ජංගේ වඩාගෙන යනකොට එනකොට ඉඳ ගන්නකොට ඊට ගන්නකොට ඇවිදිනකොට නිදා ගන්නකොට හැල වෙනකොට ඔක්කොම මොකද්ද කියන්නේ මේ? ධම්මවිචේ සම්බොජ්ජංගේ. අවබෝධයේ අංගයක් හැටියටම ධර්මතා තේරුම් ගන්න. ඇස ගැන නුවණින් විමසන්න. කන ගැන නුවණින් විමසන්න. ඇසට පේන රූපය ගැන නුවණ පහලවා ගන්න. කනට ඇහෙන ශබ්ද ගැන නුවණ පහලවා ගන්න. දැන් ධම්මවිචේ සම්බොජ්ජං. ඊළඟට වීරිය සම්බොජ්ජං. දැන් වීරිය සුළුපටු එකක් නෙවෙයි. ඒක වීරියක්මයි. දැන් පින්නතුනි මේ ධර්ම වැඩිගෙන යනකොට මෙයා තුල කොට නැගිනවා පස්සද්ධි සම්බොජ්ජං. අන්න ශරීරයේ සැහැල්ලුවයටපත් වෙනවා. ශරීරයේ ලෝක ධර්මතාවයක් ලෝකෙට අයිති එකක් බවටපත් වෙනවා. හිතත් සැහැල්ලුව බවටපත් වෙනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර රහිත වෙනවා. විතක්ක ਵਿਚාර රහිත වෙලා ඊට පස්සේ වැඩෙනවා ප්‍රීති සම්බොජ්ජංගය. ප්‍රීති සුඛය තියෙනවා. නේද? ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගය. සමාධි කියලා කියන්නේ අන්න සම්‍යක් සමාධිය. නැත්තම් මොනවද වෙන්නේ? මිත්‍යා සමාධිය. මිත්‍යා සමාධියකුත් තියෙනවා පින්නතුනේ. ලෝකයක් නැතුව කල්පනා කර කර ඉන්නවා එක දෙයක් ගැන. ඒක මිත්‍යා සමාධිය. ඒකෙන් වැඩෙන දෙයක් නැහැ. ධම්ම විචේ සම්බොජ්ජංගයෙන් පටන් ගත්තාම තමයි අන්න ධර්මයෙන් නුවණින් විමසමින් මේ වීරිය සම්බොජ්ජංගේ වැඩුවොත් තමයි පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙන්නේ. සිත කය දෙක සැහැල්ලු වෙලා යන්නේ. ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන්නේ. ඊට පස්සේ සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්නේ. ඊට පස්සේ උපේක්ඛා සම්බොජ්ජංගේ. උපේක්ඛා සම්බොජ්ජංගේ කියන්නේ විතක්ක ਵਿਚාර සහිතව ඉන්නවා, විතක්ක ਵਿਚාර රහිතව ඉන්නවා. ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙනවා. ප්‍රීතියත් ඉවත් වෙනවා, සුඛය ඉවත් වෙනවා, ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඊට පස්සේ ධානා අභිඥා තත්ත්වෙන් මේ පින්වතුන්ම බුද්ධිමය ප්‍රාතිහාරයකින් නිර්ාමිස ප්‍රීතියක් ලබනවා, සතුටක් ලබනවා. ඒක මේ ඔන්න අර පරණ දේශනාවලට තියෙන තැන තුට්ටුවකට සලකන්නේ නැතුව යනවා. සින්දුවක් අහලා ලැබිච්ච සතුට තුට්ටුවකට මායින් කරන්නේ. ඇයි මේ? සින්දුව කියන්නේ මොනවද කියලා බලනවා. බැලුවා මොකද්ද? දුක හදන වැඩපිළිවෙල. ඇස ගැන වර්ණනා කරන්නේ, කන ගැන වර්ණනා කරන්නේ, දිව ගැන වර්ණනා කරන්නේ, රූපය ගැන වර්ණනා කරන්නේ. මේක නැති වුණාම ඉසాత බැඳගෙන අඬන එක වර්ණනා කරන්නේ. එතකොට මොකක්ද වෙන්නේ? මේ ලෝකෙම එතකොට අන්ධකාර ලෝකෙට නෙවෙයිද යන්නේ? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපං දිස්සා සතිමුට්ටා. රූපය දැක්කම සිහිය මුලා වෙනවා. ප්‍රිය රූපං මනසිකරෝති. මනසි බැඳගන්නෙම ප්‍රිය වස්තුවක් හැටියට මේ රූපය. නේද? අජ්ජාසානං දිට්ඨිති. ඒකෙම බැහැ ගන්නවා. ඒ කියපු කාරණේම බැහැ ගන්න. ඊළඟට නිබ්බානන්ති උච්චති. නිර්වාණයෙන් ඉවත් වෙනවා මේ පිරිස. ඒ නිසා පින්නතුනි කාලය වේලාව ඔන්න ඉවරයි. වේලාව පෙන්නවා. තව විනාඩි ගණනයි තියෙන්නේ. කෙසේ වෙතත් සත්ත බොජ්ජංග වලින් පස්සේ මොනවද තියෙන්නේ? දැන් 30 ගානක් 20 ගානක් කියවුණා. සප්ත බොජ්ජංග වඩනකොට මොනවද වැඩෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්ත දෙකකට නොවැටි මධ්‍යම ප්‍රතිපදාව වනාහි මේ කතා කරපු සත්‍තිස් බෝධිපාශක ධර්මයි. ඒ කතා කරපු සත්‍තිස් බෝධිපාශක ධර්ම තුල යම් කෙනෙක් නුවණ මෙහෙවයිද, වීරිය වඩයිද, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිරතරයෙන් උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අපි මුඛයෙන්ම කියන දේනේ ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවනේ, ආර්ය අටමඟ කියලා අපි ඒක කතා වෙනවා. හැබැයි පින්නතුනේ සම්මා දිට්ඨිය නැතුව සම්මා සංකප්ප වෙන්නේ නැත. ඇයි හේතුව? රූපේ දිහා බලලා ආපෝ තේජෝ වායෝ පඨවිනි කියලා දකින්න පුළුවන් විදසුන් නුවණ නැත්තම් සම්මා දිට්ඨිය නෑ. ඇති වෙන්නේ මොන දිට්ඨියද? මිත්‍යා දෘෂ්ටියයි. කෙල්ලෙක් කොල්ලෙක් කියලා තමයි ගන්න. මේ අහවලා මේ අහයලා කියලා තමයි ගන්න. හැබැයි සම්මුතු ලෝකේ මේ අම්මා තාත්තා මේ දුව පුතා කියලා කතා කරන්න වෙනවා, හඳුන ගන්න වෙනවා, නැත්තම් පිස්සන් කොටුවට ගින්දා. ඒ නිසා වඩන කෙනා නුවණින් තමයි දකින්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි. තරහ වෙනවද එයත් එක්ක නෑ. එයාට කියනවාද මේ වාගේ ලස්සන නෑ, එයා කැතයි, ඕක ඇතුලේ තියෙන්නේ මේවා, එහෙම කියන්නෙත් නෑ. දැන් හුඟක් ධර්ම අවබෝධ කරන අය කියනවා. මූණට කියනවා අයියෝ වැඩක් නෑ නේ රූපේ. දැන් අරයා පෘථජ්ජන කෙනෙක්. ඉතින් ගහ ගන්න දෙනවා. ගට්ටණයකට ඇදලා දානවා. ඒ මොන
තියෙන අයද? අන්න සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය තියෙන අය ඒව කතා කරන්නේ කතා කරන්නේ ඒ සම්මුති ලෝකයේ සැරිසරනවා. පේන්නේ ඉන්නවා මිනිස්සයා. හැබැයි ඇහැට බැඳිලා නැහැ. කනට බැඳිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර තිබුණ නැද්ද? තිබුණා. රහතුන් වහන්සේලාට ඇස් නැද්ද? තියෙනවා. ඇස් වලින් බලන්නේ නැද්ද? පේනවා. හැබැයි අවිද්‍යාසගත විඳීම් නැහැ. රූපෙට ඇහැ බැඳින්නේ ඇහැට රූපෙ බැඳිලත් නැහැ. ඇහැට රූපෙ බැඳිලා නැති නිසා රූපෙට ඇහැ බැඳිලා නිසා තමයි නිවන අවබෝධ කරගන්නට පුළුවන්. නිවන අවබෝධ කරගන්නට නම් ඇහැට රූපෙ බැඳින්නේ නැතුව රූපෙට ඇස බැඳින්නේ නැතුව තියෙන්න ඕනේ. බැඳිලා තියෙන්නේ මොකෙන්ද? බන්ධනයකින්. බන්ධනය මොකද්ද? ඇසේ විඥාණය. ඇසේ හටගත් ස්පර්ශයෙන් ඇතිවෙච්ච විඳීම. මම මගේ ආත්මය. මම මගේ ඇහැ. එතකොට වෙන්නේ මොකද්ද? අපි හැමදාම මායයට අයිති මායයට අපේ ශරීරය සහ සියලු දේ දීලා තියෙනවා. නම් මේ මනුස්ස ජීවිතය උතුම්ද නැද්ද? උතුම්. ඒ නිසා පින්නතුනේ කාල වේලාව ඉවරයි. සත්‍තිස් බෝධිපාශක ධර්මම ආවර්ජනයක් හැටියට එදා සිට අද දක්වා කතා කරපු, ඉතින් ඒ කතා කරපු සියලු යතිවරයාණන් වහන්සේලාට මේ බුද්ධ ශාසනයේදී උතුම් මමා නිවන් සුව අවබෝධ කරන්නට, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට හේතු වාසනා උදා වේවා. මම මුලින් ඉඳලම මතක් කරේ සත්‍තිස් බෝධිපාශක ධර්ම ආවර්ජනයක් හැටියට බෝධිපාශක ධර්ම 37ම පැහැදිලි කරා. ඉතින් මේ පින්නතුන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. පින්නතුනි දායක ලබලා දීපු අයගේ නම් වශයෙන් සිහිකරනද ඒ වගේම තම තමන් මතක තියාගන්න මේ සියලු දේවල් මුලින් සාකච්ඡා කරපු නිසා මේකත් ධර්මය අනුව විමසන්න නම දාගත්ත තැන මම මගේ ආත්මය ඉස්මතු වෙනවා. ඒ නිසා පින්නතුනි අවබෝධ නුවණින් යුක්තව මේ සම්බුද්ධ ශාසනයේදීම මේ සියලුම දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වාසනා උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි මියගේ ඥාතීන් සියලුම දෙනාටත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු නිරන්තරයෙන් වැඩ සිටින මුළු ලෝකෙටම ධර්ම බෙදලා දෙන මේ භූමියේ ඉතා වැදගත් අද මේ දේශනාව සාකච්ඡා කිරීම. ඒ නිසා ඒ සියලු දෙවියෝ කැමැති බෝධියකින් යමා මහ නිවන් සුවත් කරගන්නට හේතු වාසනා උදා වේවා කියලා හිතලා ඥාතීන්ට දෙවියන්ට පින් දෙන්න පින්නතුනි. ඉදම්මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් ගන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සද්ධර්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශ්‍රාවකන්ති. සියලුම දෙනාට සැනසෙල්ල වේවා කියලා සාදු සාදු. අද දිනේදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මානුශාසනාවයි මේ ආකාරයෙන් සමාප්තිය කරා එළඹ තිබෙන්නේ. මෙහි පැමිණ සිටින දායක පින්වත් පිරිසට අපි ආරාධනා කරනවා අප කෙරෙහි දයානුකම්පාවෙන් මෙහි වැඩමවා වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නා හැටියට ඔවුන් ඒ කාර්යයේ සජීවීව යෙදෙන අතරතුරදී ඔබට සිහිපත් කරන්නම් තව දින කිහිපයකින් මේ සජීවී වැඩසටහන් මාලාව නිමාවට පත්වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මාතෘකා කරගනිමින් පවත්වන්නට යෙදුණු ධර්මානුශාසනාවන් අප්‍රේල් 20 වෙනිදා තමයි මේ උතුම් පින්කම් මාලාව ආරම්භ වන්නට යෙදුනේ. ඉන් අනතුරුව මේ දින කිහිපය පුරාවටම මේ ධර්මදේශනා මාලාව පැවැත්වීමෙන් අනතුරුවයි තව දින කිහිපයකින් මේ ධර්මානුශාසනාවේ අවසානයේ කරා අපි ළඟා වෙන්නේ. ඉතින් මේ තාක් දුරට ඔබ රැඳී හිටිය අපිත් සමග අපි දන්නවා ඔබේ ජීවිතයට තව තවත් ධර්ම අවබෝධය ළඟා කරගන්නට ඔබ උනන්දු වන්නට උත්සුක වන්නට ඇති කියා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම තමයි අද දිනේදී මේ ධර්මානුශාසනාව ලෝකයට ගෙන යන්නට තමන්ගේ දායකත්වය ලබා දෙමින් කටයුතු කළේ බෙලියත්ත ගැටමාන්න රාජමහා විහාරස්ථ සීල සමාදාන සමිතියේ උපාසක උපාසිකාවන් විසින්. ඒ මතක් කිරීමත් සමගින් අද දිනේදී මෙම සජීවී වැඩසටහන සඳහා
ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප කෙරෙහි දයානුකම්පාවෙන් මෙම ධම්සභා මණ්ඩපයට වැඩමවා වදාළ කොළඹ 7 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරවාසී පූජ්‍යපාද මහියංගනේ ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව තවත් බොහෝ කාලයක් මේ ධර්මද්වීපයේ ධර්මයෙන් ඒකාලෝක කරන්නට මේ ධර්මද්වීපයේ තව තවත් ධර්මයෙන් පෝෂණය කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් තව සුළු මොහොතකින් සූත්‍ර දේශනාව සජීවී වැඩසටහන සමගින් සහසම්බන්ධ වන බලාපොරොත්තු වෙන කෙටි විරාමයක් සඳහා අපි මේ අවස්ථාව ප්‍රධාන පාලක මැදිරිය වෙත ලබා දෙනවා.